පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දේව පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ ජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 19 වන සතියේ සිකුරාදා දින අපි දේව පියාණන් වහන්සේ අපට ලබා දුන්නා වූ විවිධාකාර වරප්‍රසාද වෙනුවෙන් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ වගේම අපට අවශ්‍ය විවිධාකාර දේව වරප්‍රසාද වෙනුවෙන් යාඥා කරමු. විශේෂයෙන්ම අපගේ රටේ ජනතාව වෙනුවෙන්, ඒ වගේම කුඩා දරුවන් වෙනුවෙන්, ඒ වගේම විශේෂයෙන්ම රෝගී තත්ත්වයට පත් වී ඇති විවිධාකාර තරාතිරම් වල අපගේ ආගමික අන්‍යාගමික සියලුම සදහැවතුන් වෙනුවෙනුත් අපි මේ දිව්‍ය පූජාවේදී ඔවුන්ට අවශ්‍ය සුවය, සැනසීම, සහනය, යහපත, වාසනාවන්ත භාවය, නිරෝගී භාවය වෙනුවෙන් අපි දෙවිඳුන් යදිමු. මේ සඳහා අප සුදුස්සන් වන පිණිස අප අතින් සිදුවන වැරදි වලට මොහොතක් නිශ්ශබ්ද වී සමාව අයද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත නිත්‍ය කන්‍ය මරියතුමේද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරමින් ආනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කරා අපගෙන යනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. යාඥා කරමු. සියලු බලති සදාතන දෙවි ස්වාමිනී පියාණනී අනුවෙන වහන්සේ අමතන්නට ශුද්ධාත්මයන් මගින් ඉඩහැරීමට තරම්ම වහන්සේ අප වෙත දයාවන්ත වනසේක් වේද. අප තුල දේව දරුකමේ දීමනා ස්ථිර කළ මැනව. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම පොරොන්දු අනුව අපට හිමි කළා වූ උරුමය ගනු සඳහා අපට වරම් දානය කළ මැනව. මේකී දේව බහා ශුද්ධාත්මයන් සමග සදාකල් ජීවත් වන්නා වූ රජකම් කරන්නා වූ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. පළමු වන දේව ප්‍රකාශනය. එසකේල් දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් ගත් පාඨයකි. නැවතත් සමිදානන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළසේක. මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමට ඇගේ පිළිකුල් ක්‍රියා දන්වමින් මෙසේ කියන්න. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරනසේක. ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිතිය. නුඹේ පියා අමෝරීය ජාතිකයෙකි. නුඹේ මව හිත්තිය ජාතික ස්ත්‍රියකි. නුඹ උපන් දවසේදී නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පැකිනිවැල කැපුවේවත් පිරිසුදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේවත් නුඹේ ඇඟේ ලුණු කොහෙත්ම ගෑවේවත් නුඹ හාන් රිදි වලින් එතුවේවත් නැත. නුඹට අනුකම්පා කොට මේවයින් එකක්වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේය. නුඹ උපන් දවසේදී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එලිමහනේ පිටතට විසිකර දමනු ලැබුවේය. මා නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිරී සිටිනු දැක නුඹ ලේවල වැතිර සිටියේදී ජීවත් වී කෙතේ පැලයක් මෙන් වැඩෙන්නයි මම කීවෙමි. නුඹද වැඩි උස් වී පූර්ණ වියට පැමිණියේය. නුඹේ පියයුරු සෑදුනේය. නුඹේ ඉසකෙස්ද වැඩුනේය. එහෙත් නුඹ නිර්වස්ත්‍රව නග්නව සිටියේය. යලිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම්බැඳීමේ වයසට පැමිණ සිටින බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹේ පිට අතුරා නුඹේ නිර්වස්ත්‍රකම වසා නුඹට දිවුරුම් දී නුඹ සමග ගිවිසුමක් කර නුඹද මට අයිති වූයේහි යයි මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ වදාළසේක. එවිට මම නුඹ වතුරෙන් නාවා නුඹේ සිරුරේ ලේ සෝදා හැර නුඹ තෙලින් ආලේප කෙලමි. විසිතුරු වැඩ දැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා කදිම හම්පාවහන් නුඹට දමා සිහින් හනරෙදි පිළියෙන් වසා පටරෙදි වලින් නුඹ සැරසුවෙමි.
මම ආභරණ වලින් නුඹ සරසමින් නුඹේ අත්වල වලලුද නුඹේ ගෙල වටා මාලයක්ද දැමුවෙමි. නුඹේ නාසයේ ආභරණයක්ද නුඹේ කන්වල කුණ්ඩාලවරණද නුඹේ හිසේ අලංකාර රොටුන්නක්ද තැබුවෙමි. මෙසේ නුඹ රන් රිදී වලින් සැරසී සිටියේය. නුඹේ වස්ත්‍ර සිහින් හන රෙදි වලින් හා විසිතුරු දුහුල් රෙදි වලින් විය. නුඹ සිහින් පිටිද මී පැණිද තෙල්ද කෑවෙහිය. නුඹ අතිශයින්ම ශෝභමාන රැජිනක් බවට පත් වූයේය. නුඹේ ශෝභමානකම නිසා නුඹේ යස ගොස දස දෙස පැතිර ගියේය. මක් නිසාද මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ විය. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරණ සේක. එහෙත් නුඹේ ශෝභමානකම පිට නුඹ විශ්වාසයේ තබා නුඹේ කීර්තිය වෛශාකම් කිරීමට වාසියක් කරගෙන ළඟින් යන එකිනෙකා නුඹේ වෛශාකමට පොළඹවා ගත්තේය. එහෙත් මා නුඹේ බාල කාලයේදී නුඹ සමග කළ ගිවිසුම සිහිකොට සදහටම පවතින ගිවිසුමක් නුඹ සමග කරන්නෙමි. නුඹ කළ සියලු වරදට මම නුඹට කමාවන්නෙමි. එහෙත් නුඹ ඒවා සිහිකොට ලැජ්ජාවෙන් තවත් කටනෑර සිටින්නේහිය. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරණ සේක. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය. ඔබගේ පිළිතුර. ඔබේ උදහස නිවා අප සැනසුව මැනව. ඔබේ උදහස නිවා අප සැනසුව මැනව. බලන්න, දෙවිඳානෝ මාගේ ගැලවීමය. මම එතුමන් අදහමි. එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද සමිදානෝ මාගේ ශක්තියත් ගීතිකාවත්ය. එතුමානෝ මාගේ ගැලවීමය. ඔබගේ පිළිතුර. ඔබේ උදහස නිවා අප සැනසුව මැනව. ඔබ ගැලවීමේ ලිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නාහුය. ඒ දවසේදී සෙනග මෙසේ පැසසුම් ගී ගයන්නෝය. සමිඳුන්ට තුති පුදන්න, එතුමන්ගේ නම පවස අයදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. ඔබගේ පිළිතුර. ඔබේ උදහස නිවා අප සැනසුව මැනව. සමිඳුන් කළ අරුම පුදුම දේ නිසා පසස් ගී ගයන්න. මුළු ලොවටම ඒ ගැන දන්වන්න. සියෝන් වැසි සියල්ලෙනි මොරගසා ගී ගයන්න. ඊශ්‍රායෙල් ශුද්ධ දෙවිදානන් උතුම් වන බැවින්ද සිය සෙනග අතරේ වැඩ සිටින බැවින්ද සතුටින් හඬ නගා ගී ගයන්න. ඔබගේ පිළිතුර. ඔබේ උදහස නිවා අප සැනසුව මැනව. සාදුකාරය. සමිඳුනි, ඔබේ පනත් සියල්ල විශ්වාසීය. ඒවා සදහටම පවතිනු ඇත. ආලේලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශේෂක මතයුතුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී, ඔබ වහන්සේට මහිමය වේවා. පරිසවරු උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ වචනයකින් අල්ලා ගන්නා පිණිස යමකු විසින් කුමන කරුණක් නිසාවත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූලදැයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් පටන් ගැන්මේ සිටම මැවුම් කාර්යානන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද්ද? ඒ නිසා මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත් ඒ යුවල එක්කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළසේක. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක්කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන් වහන්සේ එක්කලාය මනුෂ්‍යයා වෙන් නොකෙරේවායි වදාළසේක. ඔව්හු කතා කොට එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත්හරින්නට මෝසෙස් අනකලේ මන්දැයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් මෝසෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසාය. එහෙත් පටන් ගැන්මේ සිට එසේ නොවී යයි ඔවුන්ට වදාළසේක. තවදුරටත් මම ඔබට මෙසේ කියමි, වෛශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්නා කවරෙක් නමුත් කාම මිත්‍යාචාරය කරන්නේය. දික්කසාද කරනු ලැබූ ඒ
ස්ත්‍රිය විවාහ කරගන්නා අයද කාම මිත්‍යාචාරය කරන්නේය. ශ්‍රාවකයෝ උන්වහන්සේට කතා කොට ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම් විවාහ නොවී සිටීම වඩා හොඳයයි කීහ. එහෙත් උන්වහන්සේ ඔවුන්ට කතා කරමින් දේව වරමක් ලැබූ අයට මිස සෑම දෙනාටම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකිය. මන්ද උත්පත්තියෙන්ම විවාහ විය නොහැකි අය සිටිති. මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අයද සිටිති. ස්වර්ග රාජ්‍ය අරඹයා සිය කැමැත්තෙන්ම විවාහ නොවන අයද සිටිති. මේ තත්වය පිළිගන්න හැකි තැනැත්තේ පිළිගනීවායි වදාළසේක. සුවිශේෂක වාක්‍යයේය. ක්‍රිස්තුනී වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අපි අහුම්කන් දුන්න පළමුවෙනි කියවීම එසකියල් දිවස්ප්‍රසාදතුමාගේ පොතෙන් උපුටාගත්ත කොටසක්. මේකෙන් දෙන්නා වූ ප්‍රධාන පණිවුඩය තමයි නන්නාඳුනන මිනිස්සෙක් දෙමව්පියන් විසින් අත්හරිනු ලැබූ කුඩා දියණියක් හොඳින් රැකබලාගෙන ඇයට අවශ්‍ය වයසේදී අවශ්‍ය දේවල් ඊටමත් හොඳින් පිළිගන්වලා අවශ්‍ය කාරණා කටයුතු කරලා සැරෙන් සැරේ ඇය ගැන හොඳින් හොයලා බලලා ඇයව බොහෝම යහපත් ආකාරයෙන් රැකබලාගෙන වැඩිහිටි භාවයට පත් කරන ආකාරය පිළිබඳව සැරෙන් සැරේ මේ මිනිස්සයා මේ තැනැත්තියගේ මේ තරුණිය කුඩා දියණිය තරුණියක් වෙද්දී ඇය රජිනියක් බවට පත් කරන්නට කටයුතු කරනවා. ඒ සඳහා අවස්ථාව ගන්නවා. ඒ තරම් මේ මිනිස්සයා තමන්ට අයිති නැති, එහෙම නැත්නම් තමුන්ට මගතොටේදී හම්බ වෙච්ච මේ කුඩා දරුවාට ආදරය කරනවා. නමුත් ආදර සහෝදර සහෝදරියනි, අවසානයේදී මේකේ පෙන්눔 කර දෙනවා. ඒ මිනිස්යාගේ වචනය මේ මිනිස්යාගේ ක්‍රියාපටිපාටියව සත පහකට ගණන් නොගෙන මේ තරුණියක් වුණාට පස්සේ ඇය අනිත් අය පිළිගන්න කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඇයගේ රූප සපුව ලස්සන වුණාට පස්සේ ඇය වෛශ්‍යාකමේ පවා යෙදිලා ඉවරලා මේ මිනිස්සයා කරපු දේවල් කිසිම සත පහකටවත් ගණන් ගන්න නැති තත්වයට ඒවා ඔක්කොම ගඟට කැපූ ඉනි මෙන් සලකලා කටයුතු කරන ආකාරය අද පළමුවෙනි කියවීමෙන් පෙන්වු කරා. ඒ වගේ තමයි මනුෂ්‍ය සංහතියේ ආදර සහෝදර සහෝදරී. මිනිස්සයා පොඩි කාලේ දෙවියන් වහන්සේගේ පිහිට මත යැපිලා ඊට පස්සේ තමුන්ට දේවල් කරගන්නට පුළුවන්කම ලැබුණාට පස්සේ තමුන් ලොකු මහත් වුණාට පස්සේ එහෙම නැත්නම් මුදල් හදල් වලින් ශක්ති සම්පන්න වුණාට පස්සේ බලය හැකියාවන් ලැබුණාට පස්සේ මේ මිනිස්සයා දෙවියන් වහන්සේව අතාරිනවා තමුන්ට උදව්පදව් කරා වූ අයව එහෙම නැත්නම් තමුන්ගේ දෙමව්පියන්ව අතහැරලා දාලා යන වූ ආකාරය පිළිබඳව අද පැහැදිලිව ලෝකෙ දිහා බලපුවම පෙන්වු වෙනවා. ඒ වගේම ආදර සහෝදර සහෝදරියනි, අද සුවිශේෂයෙන් පෙන්වුම් වෙන්නා උදේ තමයි පරිසවරු පෙරිසක් ඇවිල්ලා ජේසු ගාවට ස්වාමිනී කෙනෙක් තමුන්ගේ භාර්යාව අත්හැරීම නීතියට පටහැනිද නැත්නම් නිත්‍යානුකූලද කියලා අහනවා. එතකොට උන්වහන්සේ උන්ට පෙන්눔 කර දෙන පුංචි කාලේ ඉඳලම ඒ කාලේ ඉඳලම දෙවියන් වහන්සේ පෙන්눔 කරලා තියෙන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා දෙන්නෙක්ම අවලා තියෙන්නේ. අපි දන්නවා ආදර සහෝදර සහෝදරිනි, මේ ලෝකයේ පැවැත්ම ඇති වෙන්නේ මේ ස්ත්‍රිය සහ පුරුෂයා හින්දායි. මේ දෙන්නගේ ආදරණීය භාවය, මේ දෙන්නගේ එකතු සම්බන්ධතාවය, ඒ වගේ මේ දෙන්නගේ මේ මෙහෙවීමෙන් සම්බන්ධ වීමෙන් ඇති කරන්නා වූ පවුල තුලින් තමයි මේ ලෝකේ පැවැත්ම ඇති වෙන්නේ. මේ නිසා මේ ආදරණීය සම්බන්ධතාවය නිසා ගැහණියගේ ජීවිතේ බොහොම සන්තෝෂ වෙනවා, රසවත් වෙනවා, වාසනාවන්ත වෙනවා. පිරිමියාගේ ජීවිතේ බොහොම සන්තෝෂෙන් රසවත්කමින් වාසනාවන්තව ගෙවීමේ මේ හැකියාව ලැබේ. මේක නිසා මේ දෙන්න අතර ඇතිවෙනා වූ ආදරණීය භාවය, මේ දෙන්න අතර තිබෙනා වූ බැඳීම වැඩි කරන්නට උත්සාහ කරන්නා වූ තත්වය, වැඩි කරගන්නට උත්සාහ කරන්නා වූ තත්වය තුලින්
මේ දෙන්නා එකතු වී හදන්නා වූ පවුල තුලින් එහෙම නැත්නම් මේ එකතු වීම තුලින් ලෝකේ අනිත් මිනිසුන්ට දකින්නට පුළුවන්කම ලැබෙනවා ආදරණීය භාවය මේ ලෝකයේ තුල ජීවත් වෙනවායි කියන එක. ආදර සහෝදර සහෝදරියනි අපි දන්නවා අද මේ සුවිශේෂයෙන් අපි අහුම්කම් දුන්නා කෙනෙක් පියාද මවද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය කියලා. එතකොට ඇත්තටම මේ සිද්ධිය වෙනවා ආදර සහෝදර සහෝදරියනි දැන් ගොඩාක් ඒ දවස්වල නම් අපේ අම්මලා තාත්තලා විවාහ වෙලා තියෙන්නේ අපේ ආච්චිලා සීයලා විවාහ වෙලා තියෙන්නේ කෙනෙක් ඒ දවස්වල කපුවෝ කියලා සංකල්පයක් හිටියා. මේ කපු මහත්තයා එහෙම නැත්නම් කපු නෝනා තමයි විවාහ මැච් කරන්නේ විවාහ සම්බන්ධ කරන්නේ. මහත්තයාගේ පැත්තට කතා කරනවා නෝනාගේ පැත්තට කතා කරනවා කතා කරලා ඉවරලා මනමාලිව වනමාලයට පෙන්වනවා. ඊට පස්සේ සම්බන්ධතාවය ඇති කරනවා. ඒ මිනිස්සයත් ගානක් ගන්නවා. ඊට පස්සේ මේක වර්ධනය වෙලා මේ විවාහය බවට පත් වෙනවා. විවාහයෙන් පවුලක් හැදෙනවා. ඕන් බොහොම අපූර්වව ජීවත් වෙනවා. ඕක තමයි ඒ දවස්වල තිබුණේ. නමුත් දැන් අවුරුදු 12 පණිද්දිම තමුන්ගේ භාර්යාව තමුන්ගේ ස්වාමි පුරුෂයාව දැන් හොයාගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ආදර සහෝදර සහෝදරි මේ සම්බන්ධතාවය පැහැදිලිවම ඒ අවස්ථාවේදී පේනවා. හැබැයි තාත්තවයි අම්මවයි දෙන්නම අතහැරලා ඉවරලා පුතා මේ අලුතෙන් හොයාගන්නා වූ අලුතෙන් හම්බ වුණා වූ මේ සමහර වෙලාවට නන්නාඳුනන මේ තරුණියට ආදරය කරන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි අම්මව තාත්තව අතහැරලා මේ අලුතෙන් හම්බ වෙච්ච තරුණයාට ආදරය කරන්න පටන් ගන්නවා. එතකොට ඒ අවස්ථාවේදී පියාවයි මවවයි දෙන්නම අතහැරලා තමයි. ඒ අය කියන්නා වූ කිසිම දෙයක් සත පහකට මායිම් කරන්නේ නැහැ. ගොඩක් අම්මලා තාත්තලා ඇවිල්ලා කියන්නා වූ දේ තමයි ඕක. ඊට පස්සේ විවාහ වෙලා ටිකක් දවස් ගියාට පස්සේ මේ දෙන්න මරා ගන්න පටන් ගන්නවා. මරා ගන්න පටන් ගත්තට පස්සේ තමයි අම්මවයි තාත්තවයි යෝනේ. එතකොට මතක නැහැ අර පරණ අතීතයේ සිද්ධීන් අපි මේ අම්මට අකීකරු වුණා තාත්තට අකීකරු වුණා සහෝදර සහෝදරියන් කියන දේ ඇහුවේ නැහැ. අපිට ගැළපෙන දෙයක් නෙමෙයි අපි කරේ. අපේ හැකියාවන්ට අපේ දක්ෂතාවලට එහෙම නැත්නම් අපේ උගත්කමට අපේ පවුලේ තත්වයට ගැළපෙන කෙනෙක්ව නෙමෙයි අපි ජීවිතයට සම්බන්ධ කරගත්තේ අර අය එපා කියද්දි. මේ අය ඔබට මේක ගැළපෙන්නේ නැහැ කියද්දි ඒගොල්ලන්ට අකීකරු වෙලා මේ සම්බන්ධතාවය මම ඇති කරගත්තාද කියන දේත් අමතක වෙලා නැවත වරක් අම්මව සහ තාත්තව ඕනේ වෙලා ඔවුන් කඩාගෙන බිඳගෙන එනවා මේ අම්මගේ තාත්තගේ සරණේ පතාගෙන. ඒක තමයි ගොඩාක් මේ දැන් අලුතෙන් බිහි වෙන්නා වූ තරුණ තරුණියන්ගේ පෞල් ජීවිතය තුළ තියෙනා වූ දේ. එතකොට ආදර සහෝදර සහෝදරියන් මෙතන ජේසු පෙන්눔 කර දෙන්නේ විවාහයක් බන්ධනය කෙරුවොත් ඒක සදාහටම තමයි. ආදරණීය භාවයක් ඇති වුණොත් ඒක සදාහටම තමයි. මොනම හේතුවක් උඩවත් ඒක වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ මනුස්සයා සම්බන්ධ වෙලා ඉන්නේ නැද්දි කියපු කරපු දේවල්, ඒ මනුස්සයෙක්ට එක ගිය ගමන් බිමන්, ඒ මනුස්සයා ගමන් බිමන්, ඒ මනුස්සයාව එක ගිය ගමන් බිමන් යන්නා වූ තැන්වලට අපි ගියාම ඊට පස්සේ මතක් වෙන දේවල්, මේ අතීත සිද්ධීන් සමහර වෙලාවට මතක් වෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ඒ සම්බන්ධතාවය නැවත වරක් ශක්තිමත් වෙනවා. ඒ නිසා මේකෙන් පෙන්눔 වෙන්නේ ජේසු කියන්න හදන්නේ කවදාවත් දික්කසාදයකින් මේ ආදරණීයව සම්බන්ධ වුණ කෙනෙක්. සමහර අය බොරුවට කටුගා ගන්නවා මේ ලියා ගන්නවා මේ විවාහ සහතිකයක් අපි දෙන්න කසාද බැඳයි කියලා. එහෙම කතන්දරයක් ගැන නෙමෙයි ජේසු කතා කරන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්ව සම්බන්ධතාවය ගැන නෙමෙයි කියන්නේ ආකර්ෂණයට කොල්ලෙක් කෙල්ලෙක්ට කෙල්ලෙක් කොල්ලෙක්ට සම්බන්ධ වෙලා ටික කාලයක් එකට ජීවත් වෙනවා ටික කාලෙකින් එපා වෙනවා ඊට පස්සේ නැවත වරක් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ නැවත වරක් අම්මා තාත්තා ගාවට එනවා අම්මා තාත්තගේ ආදරය තමයි ප්‍රධානම ආදරය ඒක තමයි නොවෙනස් ආදරය ඒක කොන්දේසි විරහිතයි තම මොනවා කෙරුවත් ඒ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන මේ තේරුම එහෙම නැත්නම් හැඟීම ඇති වුණාට පස්සේ නැවත වරක් අම්මා තාත්තා ගාවට ඇවිල්ලා ඉවරලා බොහොම කනගාටු වෙනවා. ඒ තත්ත්වෙ නෙමෙයි මම මතක් කරන්න යන්නේ. නමුත් ආදරණීය ස්වභාවයකින් කෙනෙකුට බැඳුනොත් එහෙම ඒ මිනිස්යාගේ ආදරණීය භාවය කවදාවත් මොන හේතුවක් උඩවත් සමහර වෙලාවට වැරද්දක් කරත්
ඒ වැරද්ද නිසා ඒ ආදරණීය භාවය හංගන්නට යට කරන්නට වලලලා දමන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආදර සහෝදර සහෝදරිනි ඒක නිසා තමයි මේ විවාහය බන්ධනය ආදරණීය සම්බන්ධතාවය සදාකාලිකයි කියලා කියන්නේ. එතකොට ජේසුගෙන් ප්‍රශ්නයක් අහනවා එහෙනම් මෝසෙස්තුමා දික්කසාදයක් හඳුන්වා දුන්නේ මොකද හේතුව කියලා. එතකොට ආදර සහෝදර සහෝදරියනි ජේසු මේකට දෙන්නා උත්තරය තමයි ඔබ තුල තියෙනා වූ ධර්මිෂ්ඨකමක් නැති බව. ඔබ තුල තිබෙනා වූ තද බව. ඔබ තුල තිබෙනා වූ අධර්මිෂ්ඨකම හින්දා තමයි. එක්කෝ භාර්යාවගේ එක්කෝ ස්වාමි පුරුෂයාගේ. ඒක නිසා තමයි දික්කසාද වෙන්නේ. අපි දන්නවා ආදර සහෝදර සහෝදරියනි මේ දවස්වල හිටපු අය කසාද බැන්දට පස්සේ දැන් මේ වගේ බොහෝම පහසුකම් තිබුණ නැහැ. ඔය අපේ ආච්චිලාගේ අම්මලාගේ ජීවිතවලට ඔවුන්ගේ ජීවිතවල පහසුකම් මේ වගේ තිබුණ නැහැ. දැන් තරුණියක් කසාද බැන්දාම තරුණෙක් කසාද බැන්දාම ජීවිතයට ලැබෙනා වූ සැප පහසුව ඒ පරණ අයගේ ජීවිතවල නැහැ. ඔවුන් පයින් ගමන් කරා. එහෙම නැත්නම් බයිසිකලයේ ගමන් කරා, පදින පාබැතියේ ගමන් කරා. එහෙම නැත්නම් රස්සාවට යන්නේ සමහර විට ගමේම ස්ථානයක ළඟපාත ස්ථානයක ඈත එපිට පළාතකට ගියත් ගොඩක් අපහසුයි. ගෙදරට කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ලියුමක් එවන්නටම ඕනේ. එහෙම නැත්නම් මේ වගේ තප්පර ගානේ විනාඩි ගානේ සම්බන්ධ වෙන්න ඡායාරූපයම එහෙම නැත්නම් රූපයම දැකලා කතා කරන්න මුහුණට මුහුණ බලාගෙන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. මාස ගාණක් යනවා මේ මිනිස්සු ගිහිල්ලා ඉන්න මිනිස්සු ජීවත් වුණාද තාම ඉන්නවද මැරිලාද කියලා දැනගන්න. ඒ වගේ තත්ත්වයක් තමයි ඒ දවස්වල පෞල් ජීවිතවල තිබුණේ. නමුත් මේ මිනිස්යාගේ තිබුණා වූ සම්බන්ධකම කවදාවත් පළුදුන්නේ නැහැ. ඒ මිනිස්සයා ඈතකයි ඉන්නේ, ඒ මිනිස්සයා කතා කරන්නේ නැහැ, ඒ මිනිස්සයා දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා කවදාවත් ඒ සම්බන්ධතාවය පළුදුන්නේ නැහැ. මොකද සම්බන්ධතාවය පළුදුන්නේ නැත්තේ ඒ මිනිස්සයාට පුදුමාකාර ආදරණීය භාවයක් මේ මිනිස්සයා තිබුණා. මේ මිනිස්සයාට පුදුමාකාර ආදරණීය භාවයක් ඒ මිනිස්සයා තිබුණා. ඔන්න ඕකයි ඒකට හේතුව. ඒ නිසා තමයි ජේසු කියන්නේ ආදර සහෝදර. ඒ වගේම තමයි මේ මිනිස්සයා හින්දා මම ඕනෙම ගෙදරට එන්නා වූ විපතක් ඕනෙම ගෙදරට එන්නා වූ කරදරයක් ජීවිතේට එන්නා වූ කරදරයක් විඳ දරා ගන්නවයි කියන එක ඒ දවස්වල කසාද බඳින්නා වූ කාන්තාව තුල තිබුණා. මොන ප්‍රශ්න තිබුණත් මොන කරදර තිබුණත් මොන අපහසුකම් තිබුණත් ඇය ඒක දරා ගන්නවා මේ මහත්යට ආදරය නිසා. ඒ වගේම තමයි මොන කරදර තිබුණත් මොන ප්‍රශ්න තිබුණත් මොන අමාරුකම් තිබුණත් මේ නෝනාට සහ දරුවන්ට ඇති ආදරය නිසා ඒ ස්වාමි පුරුෂයා සියල්ල දරා ගැනීමේ මේ අතුලාන්ත හැඟීමක් තිබුණා. ඒක තමයි ඒගොල්ලන්ගේ පෞල් ජීවිත බොහෝම අපූර්වුනේ. දැන් එක දරුවව හදාගන්න බැරුව දඟලනවා. දැන් ඒ දවස්වල අම්මලා දරුවෝ 10 15 හදලා ඉවරලා. දරුවෝ 10ක් 15ක් හදනවා කියන්නේ අපායේ ගියා වගේ දුකක්. දැන් එක්කෙනාව හදාගන්න බැරුව සමහර අය මම අපායේ ගිහිල්ලා ඉන්නේ කියලා කටින් කියනවා. ඒකම සමහර වෙලාවට සාපයක් වෙනවා ජීවිතේට. එතකොට ආදර සහෝදර සහෝදරිනි ඒගොල්ලන්ට ඒ දවස්වල මේ වගේ අතට ගෙනත් දෙන්න පුළුවන් කමක් අතට පයට වැඩකාරයෝ හිටියේ නැහැ. තමුන්ගේ අය වැඩේ කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ නිර්භීතකමක් තිබුණා. මේ පොඩ්ඩ බැරි වෙන්න බෑ හොල්මන් නටන ස්වභාවයක් ඒගොල්ලන්ගේ ඒ දවස්වල හිටපු කාන්තාව තුල තිබුණේ නැහැ. ඒගොල්ලන්ගේ අතුලාන්ත ධර්මිෂ්ඨ භාවයක් තියෙන නිසා ඒගොල්ලන් ගාව ලොකු හයියක් තිබුණා ඕනෑම දෙයකට මාව වටන්නට පුළුවන් කමක් නැහැ කියන. දැන් මේ ඉන්නා වූ අය තුල එහෙම ස්වභාවයක් නැහැ ආදර සහෝදර සහෝදරියනි. මේ දවස්වල දැන් ඉන්න ගැහණු ළමයෙක් රාත්‍රිය වැටිච්චාම එළියට යන්න හරි බයයි. හැබැයි සමහර වෙලාවට වෙන දේවල් වලට එළියට යන්න කිසිම බයක් එකක් නැහැ. දැන් බොරුවට රඟපානවා අනේ මම හරි බයයි මම හරි හොඳයි ඒ වගේ රඟපෑමක් දෙන්න හදනවා. දැන් ඉස්සර අපේ අම්මලා ඕනෙම වෙලාවක සද්දයක් බද්දයක් ආවහම ටක් ගාලා රාත්‍රී කාලේ එළියට බහිනවා. ඒගොල්ලන්ගේ ඒ වගේම තමයි අපේ මේ පරණ ආච්චිලා සියලාගේ මේ වැසිකිළිය පවා එහෙම නැත්නම් මේ නාන කාමරයක් තිබුණ නැහැ ඒ දවස්වල කාටවත්. මේ වගේ පහසුවෙන් නෑ මේ හැකියාව තිබුණ නැහැ. මේ වගේ පහසුවෙන් වැසිකිළිය හැමේ හැකියාව තිබුණ නැහැ. මේ වගේ පහසුවෙන් කෑම බීම ලබා ගැනීමේ හැකියාව තිබුණ නැහැ. වැසිකිළිය සමහර වෙලාවට ගෙදරින් ඈත තිබුණේ.
රාත්‍රී කාලයේදී මේ වැඩේ කරගන්නට උවමනාවක් වුණොත් එහෙම එළියට යන්නට වෙනවා. ඔවුන් මේ වෙලාවේ එළියට යන්න තමුන්ගේ ස්වාමි පුරුෂයා ඈත පළාතකයි ඉන්නේ නිසා මට දැන් රාත්‍රී කාලේ වැසිකිළියට යන්න බැහැයි කියලා කරුකුරු ගෑවේ නැහැ. මේක ඇතුළෙම මේක අහි කරලා දෙන්නයි කියලා. ඕන එක අපූර්වට මේ කළමනාකරණය කරගත්තා. ඒ වගේම තමයි මේ බාත්රූම් මේවා තිබුණ නැහැ ඒ දවස්වල. එළියට ගිහිල්ලා ඉවරලා ලිඳෙන් ඇදගෙන නෑවේ. ලිඳෙන් ඇදගෙන තමයි වතුර ගෙනාවේ. සමහර විට වතුර හොඳ තියෙන ලින් තියෙනවා, වතුර හොඳ නැති ලින් තියෙනවා. එතකොට මේ ගෙදර ඉඳලා කිලෝමීටරයක් විතර ඈත ලිඳක තමයි හොඳ වතුර තියෙන්නේ. ඒ නිසා උදේට හවසට ගිහිල්ලා කලගෙඩිය උකුලේ තියාගෙන අපේ අම්මලා ආච්චිලා ඈත ඉඳලා වතුර අරගෙන ආවා. දැන් එහෙම නෙමෙයි ඔක්කොම වතුර, එහෙම නැත්තම් බෝතල් වතුර ඇතුළේම පැන්ට්‍රියේ තියෙනවා. ඒ ඔක්කොම වොෂින් මැෂින් එක තියෙනවා. රෙදි පණ දාගෙන හේදුවේ නැහැ. මේ සබන් කෑල්ල අරගෙන ඉවරලා අතුල්ල පණ යනකම් මේ මහන්සි වුණා ඒ දවස්වල අය. දැන් එහෙම කිසිම අවුලක් නැහැ. කිසිම දෙයක් අඹරන්න දෙයක් නැහැ. බාගෙට හදපු බාගෙට උයපු එහෙම නැත්නම් සමහර වෙලාවට සම්පූර්ණම උයපු දේවල් කෑමේ පහවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. තප්පර ගානකින් දේවල් උයා ගැනීම පිහා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒ දවස්වල හිටපු මේ අයට උදේ වරුවම රෙදි හොදන්න තියෙනවා, මිදුල් පිල් අතු ගන්න තියෙනවා. වැඩකාරයෝ කවුරුත් හිටියේ නැහැ, තමුම්ම කරගන්න ඕනේ. මහත්තුරුන්ටත් ඒ වගේම තමයි. ඒගොල්ලෝ ගොඩාක් වැඩ කෙරුවේ, ගොඩාක් මහන්සි වුණේ. ගොඩාක් දේවල් එන්නා වූ ජීවිතයට දෙන්නා වූ දේවල් ඔක්කොම ඉවසා ගන්න, දරා ගන්න පුරුදු වුණේ අනිත් කෙනාට සහ තමුන්ගේ දරුවන්ට තිබිච්ච ආදරය නිසා. එනිසා ආදර සහෝදර සහෝදරියන් ඒක තමයි ජේසුස් පෙන්눔 කර දෙන්නේ. ඒක ටික කාලයක් ගියාට පස්සේ නැතු වෙනවයි කියලා. එතකොට ඒ දවස්වල වෛශ්‍යාකම ඇති කරගන්නවයි කියන්නේ ඒ ආදරණීය භාවය නැති වෙනවයි කියන එකයි. එතකොට ඒක වෙන්නේ බොහෝම කලාතුරකින් කෙනෙකුට විතරයි. අපිට දන්නවා දැන් ආදර සහෝදර සහෝදරියන් අපි හිතමුකෝ දික්කසාද වෙලා වෙන් වුණයි කියලා ජෝඩුවක්. ජෝඩුවක් වෙන් වුණාට පස්සෙත් සමහර මහත්තුරු අපිට ඇවිල්ලා කියනවා, සමහර නෝනලා ඇවිල්ලා කියනවා මට මේ මිනිස්සයාගෙන් දික්කසාද වුණාට මේ මිනිස්සයා මට ගොඩාක් මතක් වෙනවා. සැරෙන් සැරේ මතක් වෙනවා. ඒ මිනිස්සයත් එක්ක ගිය ගමන් බිමන් මතක් වෙනවා. ඒ මිනිස්සයා මට කිව්ව දේවල් මතක් වෙනවා. මට අරන් දුන්න දේවල් මතක් වෙනවා. මාත් එක්ක කතා කරපු හැටි මතක් වෙනවා. මේ මිනිස්සයාත් එක්ක මම සම්ඩු වෙච්ච දේවල් පවා මට මතක් වෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ කෙනෙක්ව දෙවියන් වහන්සේ සම්බන්ධ කෙරුවට පස්සේ ඒ මිනිස්සයාගෙන් වෙන් වෙන්න, ඒක නැති කරගන්න, ඒක අමතක කරන්න සතෙක් වෙලා වෙන්න ඕනේ. නැත්තම් එහෙම ඒක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නෙමෙයි. නමුත් දෙන්න සමහර වෙලාවට ඈත් වෙලා ජීවත් වෙනවා. නමුත් අර සම්බන්ධතාවය එහෙම්ම තියෙනවා. ඒක කවදා හරි දවසක නැවත වරක් සම්බන්ධ වෙන තත්වයකට එන වෙලාවල් තියෙනවා. ඒ නිසා ආදර සහෝදර සහෝදරියනි මේ ඒ විවාහක සම්බන්ධතාවයේ ආදරණීය භාවය කියන දේ ඒක දෙවියන් වහන්සේගෙන්ම එන්නා වූ දෙයක්. ඒ නිසා අපගේම සම්බන්ධතා කඩා ගන්නට උත්සාහ කිරීමේ තරම ප්‍රඥාවන්ත දෙයක් නෙමෙයි කියන එක තමයි ජේසුස් මේ අද කියවීම් වලින් පෙන්눔 කර දෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේට පටහැනිව යාම, තව මිනිසියෙකුට පටහැනිව යාම, මිනිසෙක් අකමැති දෙයක් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙච්චහම අපි නරක දෙයක් කරලා ඒ මනුස්සයාගේ හිත රිදවා දැමීම එච්චර යහපත් දෙයක් නෙමෙයි. ඒකෙන් අපිට තමයි ආධිනව භුක්ති විඳින්න වෙන්නේ කියන එක අද දින පෙන්눔 කර දෙනවා. ඒ නිසා මෙන්න මේ තුල අපගේ ජීවිතේ ප්‍රායෝගික කරගෙන දේව වචනය ප්‍රායෝගික ලෙස අපගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට අවශ්‍ය ශක්තිය අපි ඉල්ලා යාඥා කරමු. ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය අප වහන්සේට පුදන මේ පූපය වගේ මහත්දෑවෙන් අප ලබාගත් හින්ද පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුන හින්ද අප සඳහා ජීවනදායක පූපය වට පත්වන හින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය අප වහන්සේට පුදන මේ මිදි රස ඔබගේ මහත්දෑවෙන් අප ලබාගත් හින්ද මිදිවෙලේ ඵලදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුන හින්ද අප සඳහා ආත්මික පානීය බවට පත්වන හින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගය
සියලු බලති දෙවි පියාණන් ඉදිරියේ ප්‍රසන්න වන පිණිස අපි ආඥා කරමු. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගිය පිළිගන්නාසේක්වා. අපි ආඥා කරමු. දෙවි පියාණන් වහන්සේගේ සුදහත්මයන්න් කෙරෙන් නාවපත ලැබීමෙන් ඔබ වහන්සේගේ අප්‍රමාණ කරුණාවෙන් යුතුව අපට දුන් මේ පඬුරු නැවත ඔබ වහන්සේටම පොද කරන්නට අපි ආශාවෙන් සිටිමු. මේ පඬුරු ප්‍රසන්නව පිළිගෙන ඔබ වහන්සේගේ බල මහිමය තුල ඒ අපගේ ගැලවීමේ උල්පත බවට පත් කළ මැනව. මිගිදී අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කියමු. ඒ යෝග්‍ය උදේතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තන්හිද අප ඔබ වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය. උන්වහන්සේගේ මරණය අපි ප්‍රේමෙන් සිහිපත් කරමු. උන්වහන්සේගේ උත්ථානය අචල විශ්වාසයෙන් ප්‍රකාශ කරමු. උන්වහන්සේ නැවත පැමිණෙන දින ඉස්තිරව බලාපොරොත්තු වෙමු. එයින් ස්වර්ගවාසී සියල්ලන් සමග ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් වහන්සේගේ මහිමය නිරතුරු මෙසේ වර්ණනා කර සිටිමු. ශුවිශුද්ධය ශුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ ශුවිශුද්ධය ආසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ වාග්යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ සැබවින්ම ශුවිශුද්ධය සියලු ශුවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. එයින් ඔබගේ ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අවනතවායද සිටිමු. අපේසේ අදුනුවේ මේ පඬුරු අපුදේශා අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්පණු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සී කැමැත්තෙන් තමන් පවරා දෙනු ලැබීමට පෙර පූපේ රැගෙන තුති පුදා ඒ කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනී. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව් කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද මෙය වගුරුවනු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනී. අපි විශ්වාස කරන අභිරහස මෙසේ ප්‍රකාශ කර සිටිමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කර සිටිමු. ඔබ හැමේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැමදෙනම සුදහත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිනී මුළු ලොවේහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුද්ධ වූ සභාව සිහිපත් කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අප රද ගුරුතුමන්ද සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. අප අතරින් නැසී ගියා වූ සියලු දෙනාව සිහිපත් කරගෙන මොහොතක් නිශ්ශබ්දව වුන් වෙනුවෙන් යාඥා කරමු. ස්වාමිනී උත්ථානයේ බලාපොරොත්තු ඇති වූ මේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් කැඳවා ගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද සුදෝ ජුසේතුමන්ද සුදෝ ජුසේ වාස්මුනිතුමන්ද අනිකුත් සියලු ශුද්ධවන්තයන් හා සමග අප දෙක් වී
සදාතන ජීවිතය සඳහා නැවත නැගිටින්නට අප සැම සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කරන්නටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කරන්නටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලතේ දෙවි පියාණනී ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසනා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ආමේන්. ගැලවීම දාය කන පනතින් ප්‍රගුණ වී දේවෝපදේශයෙන් පුහුණු වී අපි මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙස වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්ථාවට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාදයත් රාජ්‍යද බලයද මහිමේද සදාටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාව විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහට වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකා සමගම සාමය බෙදා ගනිමු. ඔබ සැමට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව් හරින තනන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අපි සැම දෙන භාග්‍යවන්තය වන්නෙමු. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොවෙමි. ඒත් වචනයක් පමණ වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වාමී දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වේ. බොසේ ආශා වෙමි. ස්වාමී දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක
අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. සදාතන දෙවි ස්වාමිනී, මෙදිවීමේ අභිරහසට පංගුකාර වීම හේතු කොටගෙන අපට ඔබ වහන්සේගේ ගැලවීම උදා කර දුන මැනව. ඔබ වහන්සේගේ ධර්මයේ තිරසාර දිවිගෙවීමටද අපට ආලෝකය දුන මැනව. මේකීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයානෝ, පියානෝ, පුත්‍රයානෝ, සුදාත්මයානෝ අප සෑම දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරනසේක්වා. ආමේන්. යන්න ස්වාමින් වහන්සේ තුල සාමයෙන් සහ ප්‍රීතියෙන් යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත කුසලයේ අඩයාලමය අපේ සතුරුන්ගේ අපකරවා දේවා. අපගේ දී ස්වාමිනී, පිතාගේ පුත්‍රයාගේ සාන්තුගේ නාමයෙන් ආමේන්. ජේසු පිටයි. Yes, we die, Father.